ආස්වාද ආදීනව නිස්සාරණ. අස්සාද ආදීනව නිස්සාරණ කියලා ධර්මයේ පාලියෙන් සඳහන් වෙනවා. අස්සාද ආදීනව නිස්සාරණ. දැන් අපි මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව තුළින් හැමතිස්සෙම මතු කරන්නේත් ඒ කාරණාව තමයි. එතකොට බොහෝ සූත්‍රවල අස්සාද ආදීනව නිස්සාරණ කියලා කොටස් තුනක් වශයෙන් විග්‍රහ වෙනවා. තවත් සමහර සූත්‍රවල උදයංගම, අත්ංගම, ආසාද ආදීනව නිස්සාරණ යන ආදි වශයෙන් පියවර පහක් වශයෙන් සඳහන් වෙනවා. මේ කුමන පියවරයන්ගෙන් පැහැදිලි කළත්, ඒ කියන්නේ පියවර පහක් වශයෙන් විස්තර කළත්, පියවර තුනක් වශයෙන් විස්තර කළත් මේ දේශනාවෙනි චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි. අපි දකින්න ඕනේ ඒකයි. නන්විද පරයයන් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් මේ ධර්මයේ හෙළි කරනවා. එතකොට විවිධ පරයයන් පෙන්වුවත් එකම ධමයක් පෙන්වන්නේ බව හොඳට මතක තියාගන්න ඕනේ. චතුරාර්ය සත්‍යමයි පෙන්වන්නේ. කොයි විදිහට පෙන්වුවත් පෙන්වන්නේ දුක්ඛාර්ය සත්‍යයි, දුක්ඛ සමුදයාර්ය සත්‍යයි, දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යයි කියන චතුරාර්ය සත්‍ය. කොයි විදිහට පෙන්වුවත් ওই චතුරාර්ය සත්‍ය තමයි පෙන්වන්නේ. සමුදය නිරෝධය වශයෙන් පෙන්වුවත් ඒ උතුම් චතුරාර්ය සත්‍යමයි. ත්‍රිලක්ෂණී වශයෙන් පෙන්වුවත් ඒ උතුම් චතුරාර්ය සත්‍යමයි. ඊළඟට ආස්වාද ආදීනව නිස්සාරණ වශයෙන් පෙන්වුවත් ඒ උතුම් චතුරාර්ය සත්‍යමයි. කුමන ආකාරයෙන් දේශනා කළත් උදයංගම අත්ංගම වශයෙන් පෙන්වුවත් ඒ උතුම් චතුරාර්ය සත්‍යමයි. ඉතින් අපි දකින්න ඕන හැමතිස්සෙම යේ ධම්මා හේතුප්පවතේ සංහිතු තථාගතෝ තේසංචෝ නිරෝධෝ යං ආදි මහා සමනෝ හේතුම් පටිසම්භූතං හේතු භංගා නිරුච්චති. ඒ පෙන්වන්නේ චතුරාර්ය සත්‍යම තමයි. ඉති ඉමස්මින් සති දං හෝති මසුපාදා දං උප්පජ්ජති. ඉති ඉමස්මින් අසති දං හෝති මස නිරෝධය මනිරුච්චති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ, මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොයි, මේ නූපන් කල්ලි මේ නූපදී. ඒ පෙන්වන්නේ චතුරාර්ය සත්‍යම තමයි. එහෙනම් කොයි පරයයන් පෙන්වුවත් මේ එකම ධම් න්‍යායක් තමයි පෙන්වන්නේ. එහෙනම් ඒ භාවිතමය ලක්ෂණ අනුව තමයි සත්‍ය වශයෙන්, ලක්ෂණ වශයෙන්, ධර්ම වශයෙන්, ආස්වාදාදීන නිස්සරණ වශයෙන් පෙන්වන්නේ. එහෙනම් අපි දැන් දකින්න ඕන උදයංගම, අත්ංගම, ආස්වාද ආදීන නිස්සරණ. බහුගිය දවසක අපේ පින්වත් ශ්‍රාවිකාවක් විවිධාකාර මේ නිදර්ශන සහිතව ත්‍රිපිටකයෙන් ගෙනහැර දක්වන්නා වූ සාක්ෂි සහිතව කියලා ඒවල තිබුණා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ සාවද්‍ය භාවයකුත් තියෙන. ඒ තමයි අය දක්වලා තිබුණා සංකතයක ලක්ෂණ පහක් කියලා. උදයංගම, අත්ංගම, ආදීනව, උදයංගම, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සරණ. එහෙම එකක් කොහෙවත් නැහැ ධර්මයේ. සංකතයක ලක්ෂණ පහ බුදු පියාණන් වහන්සේ දේශනා කළා නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සංකතයක ලක්ෂණ තුනයි. උප්පාදෝ සංකත ලක්ෂණ, තිතස්ස අඤ්ඤතස්ස සංකත ලක්ෂණ, වායෝ සංකත ලක්ෂණ. ලක්ෂණ තුනයි සංකතයක තියෙන්නේ. සංකතයක ලක්ෂණ තුනයි තියෙන්නේ. ආස්වාදයේ කියන එක සංකතයක ලක්ෂණයක් නෙවෙයි. ආස්වාදයේ කියන එක හේතුන්ගේ ඵලයක් වශයෙන් ඒ මොහොතේදී සමුදය වෙන එකක්. මිසක් සංකතයක පවතින ලක්ෂණයක් නෙවෙයි. එහෙම ගත්තොත් එහෙම කිසිම දවසක නිස්සාරණීය බලාපොරොත්තු වෙන්න බැරුව යනවා. මොකද මේ මෙතන පවතින කුමා හේතුඵල ධර්මයක්. සැප වේදනාව ඇති කල්ලි එහි තණ්හාව වැහ ගන්නවා. යන් ලෝකේ පිය රූපං සාතු රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජිත නිවිසමාන නිවිසති. මේ ලෝකේ යම් කිසි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් දනවන්නා වූ යම් කිසි රූපයක් වහම රූප විතරක් නෙමෙයි. කියන්නේ ඇහැට පේන රූප ගැන විතරක් නෙවෙයි කියන්නේ. ඔක්කොම ටික ගන්න පුළුවන් අවශ්‍ය නම්. ওই විදිහටම රූප වේදනා දැන් මම ඔය අද ඔබට දීපු දහම් පත්‍රිකාව හොඳට විමර්ශනය කරන්න. දැන් අද ගන්න ඔබේ පිටු 39ක් පුරා ඔබට ආසාද ආදීනව නිස්සරණ පිළිබඳ ඊටාම නිර්වෘල් විග්‍රහයක් ඇති ඒ සියලු කාරණා සූත්‍ර දේශනා ඇසුරින්මයි අරගෙන ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ භික්ෂුවගේ වචන මුකුත් ඒකේ නැහැ. තනිකරම තියෙන්නේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාව නිසි ආකාරයෙන් මේ ආසාද නිස්සරණ, ආසාද ආදීනව නිස්සරණ වශයෙන් ගලපලා චතුරාර්ය සත්‍යත් එක්ක ගලපලා හදපු දහම් පත්‍රිකාවක් ඇති. එහි අවසානයේ ආදීනව වශයෙන් දකින අපි දකින අර අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණියක් දීර්ඝ විස්තරයක් වශයෙන් ඇති. අර ඔබට දුන්නා මම පත්‍රිකාවක් පහුගිය සතියේක අනුලෝමක් ශාන්ති සම්යත්ත නියාමයි. ඊට වඩා ගැඹුරින් අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණ තුනට අයිති අනුලක්ෂණ 40 විග්‍රහ කරපු ආදීනව දැකීම පිළිබඳ විස්තරයකුත් ওই දහම් පත්‍රිකා අන්තිමට ඇතුළත් වෙනවා. මේ නිසා ওই දහම් පත්‍රිකාව ඉතාම මනාව බලන්න ඔබ සියලුම දෙනාට මේ යුතු නිවන් මාර්ග පිළිබඳව යම් කිසි සැකයක් සංකාවක් තියෙන තැනක් නැත්නම් ඒ බොහෝ ගැටලු වලට
ඔන්න ඔය දහම් පත්‍රිකාවෙන් උත්තර දීලා තියෙනවා. මහා වටිනා දහම් පත්‍රිකාවක් හැටියට ඔබ හිස මුදුනේ තබාගෙන ඔය දහම් පත්‍රිකාව පරිහරණය කරන්න ඕන. මොකද ඒ අමා ධර්මයයි තියෙන්නේ. ඔය දහම් පත්‍රිකාව කිසිම තැනක භික්ෂු භාෂිතයක් එහෙම නැහැ. ඔය දහම් පත්‍රිකාව පුරාම තියෙන භික්ෂු බුද්ධ භාෂිතය පමණයි. සූත්‍ර දේශනා ඇසුරෙන් ගත්ත ඒ අවශ්‍ය කරන උපුටා ගැනීම සහිතව හදලා තියෙන නිසා ආසාද ආදීනව නිස්සරණ ගැන ඊටාම ගැඹුරු විග්‍රහයක් ඒ දහම් පත්‍රිකාවේ සඳහන් වෙන නිසා මම එකින් එකට කියන්න යන්නේ නැහැ. ආසාද සූත්‍රය, තති ආසාද සූත්‍රය, නොච ආසාද සූත්‍රය ආදී වශයෙන් සූත්‍ර රසක්, ඒව නිස්සරණීය සූත්‍රය ආදී සූත්‍ර රසක් ඒකට ඇතුළත් කරලා ඇති සූත්‍ර දේශනා වශයෙන්. ඔබට ඒක ඒ සූත්‍ර වශයෙන් මේ ටික කියවන්න ලැබෙයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනව ධම. ඊට පස්සේ ඒ ආස්වාද ආදීම නිස්සරණ වශයෙන් මොකද්ද මේ දකින්නේ අපි? කුමද්ද ආස්වාදය කියන්නේ? කුමද්ද නිස්සරණ? කුමද්ද ආදීනවේ කියන්නේ? කුමද්ද නිස්සරණී වශයෙන් දකින්නේ කියලා පැහැදිලි කරලා ඇති. ඊළඟට ඒ ආස්වාද ආදීනව නිස්සරණ, උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ උතුම් චතුරාර්ය සත්‍යයට බහා බලන්නේ කොහොමද කියලා විග්‍රහ කරලා ඇති. ඊට පස්සේ අවසානයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍යය අනුගමනය කරාම නිස්සරණයටපත් වෙන්නේ. යෝ චන්දරාග පහානං චන්දරාග විනය ඉදන් නිස්සරණ. ඒ නිස්සරණයටපත් වෙන්නේ ඒ උතුම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය අනුගමනය කළාමයි. එහෙනම් ඒ මාර්ගය අනුගමනය කරන්නේ කොහොමද කියලා ලක්ෂණ 40කින් විස්තර කරලා ඇති. ඒ නිසා සියල්ලෙන් සියල්ල ඇතුළත් දහම් පත්‍රිකාවක් තමයි ඔබට අද දවසේදී ලැබෙන්නේ. මේ දහම් පත්‍රිකාව හැම කෙනෙක්ම ඩවුන්ලෝඩ් කරගෙන print out අරගෙන තමන්ට පහසු මාධ්‍යකින් පරිහරණය කරන්න, බහුලව පරිහරණය කරන්න. එතකොට අපිට පුළුවන් මේ දහම් පත්‍රිකාව පරිහරණය කරලා ඊළඟ සතියේදී ඔය දහම් පත්‍රිකාව සම්බන්ධයෙන් කුමන හෝ තැනක ඔබට නොවැටහෙන්නා වූ යම්කිසි ගැටලුවක් තියෙනම්, කුමක් හෝ අපහදිරි තැනක් තියෙනම් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන් ලබන සතියේදී. හොඳයි. එහෙනම් ඒ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක්, කෙටි පැහැදිලි කිරීමක් විතරයි මම මේ වෙලාවේ කරන්නේ. මොකද සියල්ලේ පත්‍රිකාව ඇතුළත් වෙන නිසා ඒකේ තියෙනව නැවත මම කියන්නේ අනේක අවශ්‍ය නැති වැඩක් හැටියට මම දකිනවා. මොකද බුද්ධ දේශනාව තාම පැහැදිලිව ඇතුළත් වෙනවා. ඒ නිසා ඔබට මේ දහම් පත්‍රිකාව කියවලා නොතේරෙන තැනක් තිබුණොත් ඒ ගැන අපි සාකච්ඡා කරන එක වඩා හොඳයි. නමුත් මම කෙටියෙන් නමුත් පැහැදිලි කිරීමක් ඒ සම්බන්ධයෙන් කරනවා. දැන් එහෙනම් දකින්න ඕන මේ උදයංගම අත්ංගම ආස්වාද ආදීම නිස්සරණ. මෙන්න මේ මාතෘකාව පහුගිය කාලේ විවිධාකාර මතවේද මතවාද වලට තුඩුන් මාතෘකාවක් බවට පත් වුණා. මොකද මේ උදයංගම අත්ංගම කියන මේ ලක්ෂණ දෙක පිළිබඳ ඇතිවෙච්ච ගැටලු නිසා. ධර්මයේ තුල බුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම පෙන්වලා දෙන්නේ මේ උදේවය කියන ලක්ෂණය. එහෙනම් මේ හටගත් එකක වෙනසලා යන එකක් නෙමෙයි පෙන්වලා දෙන්නේ. හටගත් එකක වෙනසලා යන එක තමයි මරණීය වශයෙන් පෙන්වන්න තියෙන්නේ. මේ අත්ංගම කියන්නේ මරණීය නෙවෙයි. දැන් ඕනම දෙයකට මරණයක් තියෙනවා. එහෙනම් හටගත් යමක් මැරිලා යන අවස්ථාවක් තියෙනවා. හටගත් යමක් මැරිලා යනවා කියලා කියන්න දෙයක් නැහැ. ලෝකයා නොදන්න යථාර්ථයක් නෙවෙයි ඒක. හටගත් යමක් වැඩෙනවා කියලා කියන්න දෙයක්වත් නැහැ. ඒකත් ලෝකයා නොදන්න දෙයක් නෙවෙයි. එහෙනම් ලෝකයා නොදන්නේ මොකක්ද? ලෝකයා හැමතිස්සෙම දන්නේ නැති දේ තමයි කුමක් නිසාද, කුමක් හේතුවෙන්ද හටගත්තේ? එහෙම දන්නේ නැහැ. කෙසේද හේතුව නැති කිරීමෙන් මේ හට ගැනීම නිරුද්ධ කරන්නේ? ඒක දන්නේ. හටගත් යමක් වැඩෙන බව පේනවා. වැඩිලා මරණයටපත් වෙන බව පේනවා. ඒ ටික තේරුම් ගන්න අහමුතු ධර්මාභෝධයක් ඕනේ නැහැ කෙනෙක්ට. මොකද ධර්මාභෝධයකට ලෝකයට පේනවා. ඉපදිනවා පේනවා, වැඩෙනවා පේනවා. ඊට පස්සේ යනවා පේනවා. ඉතින් බුදුබණ අහලා අවබෝධයටපත් වෙච්ච අයට විතරයි ලෝ ටික පේන්නේ. අනිත් අයට පේන්නේ නැද්ද ඔය ටික? එහෙනම් ඒ යථාභෝධයක් තියෙන ඔය ටික දකින්න. ලෝකෙට සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕන ඔය ටික පෙන්ලා දෙන්න. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ ඇහැට පේන එකක්. දැන් ඉපදෙනවා පේනවා. හටගන්න වැඩෙනවා පේනවා. ඒකත් ඇහැට පේනවා. මැරලා යනවා පේනවා. ඒකත් ඇහැට පේනවා. එහි අවසානයි. එහෙනම් ඇහැට පේන යථාර්ථයක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඇහැට නොපෙනෙන යථාර්ථයක්. එහෙනම් ඒ කුමන හින්ද දකින්න ප්‍රඥා චක්කුවෙන්. ප්‍රඥා ඇහැට පේන යථාර්ථය බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. අන්න ඒක නුවණින් දකින්න ඕන. එහෙනම් ওই උදයංගම අත්ංගම කියන්නේ ඇති වෙනවා නැති වෙනවා හෝ ඇති වෙලා වැඩෙනවා හෝ එහෙම එකක් නෙමෙයි.
උදයංගමේ අත්ංගමේ කියන එක බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ පටිසමුප්පාදයට අනුකූලවයි. අර බොහෝ අවස්ථාවල විවිධාකාර බ්‍රාහ්මණිය ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා සාදු මේ භන්තේ දුක්ඛස්ස සමුදයංච අත්ංගමංච දෙසිස්සාමි කියලා. භාගතුන් වහන්සේ මට මේ දුක්ඛ ස්කන්ධයේ සමුදයත් අත්ංගමයත් ඒ කියන්නේ සමුදයත් නිරෝධයත් අත්ංගම කියන වචනේ ඉදලා තියෙන්නේ නිරෝධයටම නම. ඔබ සූත්‍ර ආරම්භවලට දැන් මම ඔබට දීලා ඇති ඔය දහම් පත්‍රිකාව. ඒකේ ඕන තරම් ඔන්නෝයි කියන කාරණාව දකින්න හම්බෙයි. 아무තෙන් ආයෙ මම පැහැදිලි කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ උදයංගම අත්ංගම කියන්නේ උදා වෙන සහ වය වෙන අවස්ථාව. උදා වෙන්නේ කෙසේද? වය වෙන්නේ කෙසේද? නිකම් උදා වුණාද? නිකම් වය වුණාද? එහෙනම් ආස්වාදය උදයංගම අත්ංගම කියන ලක්ෂණයන්ගෙන් යුක්තයි. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මොකද? ආස්වාදය කියන එක පටිච්ච සමුප්පන්න ධර්මයක්. ආස්වාදයේ කොතනද හටගන්නේ පටිච්චසමුප්පාදයට අනුව? ආස්වාදයේ හටගන්නේ පටිච්චසමුප්පාදේ පස්සපච්චය වේදනා කියන අවස්ථාවේ. පටිච්චසමුප්පන්නයි ආස්වාදේ. එහෙම නැතුව මේ ලෝකේ පවතිනක් නෙමෙයි. කියන්නේ ලෝකේ නිත්‍ය වශයෙන් පවතින එකක් නම් ආස්වාදය. එහෙනම් බුදු පියාණන් වහන්සේ සියල්ල අනිත්‍යයි කියලා ආස්වාදේ නිත්‍යයි කියයිද? එහෙනම් ආස්වාදයක් ඒ මොහොතේදී හේතුඵල වශයෙන් සකස් වන ධර්මයක් විසක් ආස්වාදේ පටිසම්පන්න ධර්මයක් විසක් ආස්වාදය කියන්නේ රූපයක හෝ සත්‍යයක හෝ ගන්ධයක හෝ රසයක හෝ ස්පර්ශයක හෝ ධර්මයක හෝ ආවේනික ලක්ෂණයක් නෙවෙයි. සංකතයක ලක්ෂණයක් නෙවෙයි ඒක. අන්න ඒක නුවණින් තෝරගන්න ඕන. දැන් මේ කවුරු හරි උපාසිකාව සූත්‍ර දෙකක නම් දාලා එවලා තිබුණේ සංකතයක ලක්ෂණයක් කියලා. දැන් ඇයිදම ආයි බලන්න මම කියන යෝජනා කරනවා කොහෙද මේ සංකතයක් සඳහන් වෙන්නේ කියලා. සංකත කතාවක් සඳහන් වෙන්නේ කොහොමද කියලා. මේක නුවණින් දකින්න පටිච්ච සමුප්පන්නයි සියල්ල. ආස්වාදය කියන්නේ අනිච්ච ධර්මයක්. ආස්වාදයේ හේතුන්ගෙන් සකස් වන ධර්මයක්. ආස්වාදයේ හේතු නිරෝධේ නිරුද්ධ වෙන ධර්මයක්. ආස්වාදයේ සංකතයි පටිසමුප්පන්නයි. සංකතයි කිව්වේ රාග දේශ මොහ නිසා හට ගන්නක් ඒකයි සංකතයි කියනකොට. සංස්කාර මගින් සකස් කරන්නක් ආස්වාදය. එහෙම නැතුව ආස්වාදය කියලා ධර්මයක් ලෝකේ නිත්‍ය වශයෙන්ක් නෙවෙයි. නිත්‍ය වශයෙන් පවතිනක් නැහැ. එහෙනම් ආස්වාදය කුමක් ප්‍රත්‍යයෙන්ද හටගන්නේ? වේදනා තන් සම්පස්සපච්චය වේදනා. සම්පස්සජ වේදනා. පස්සපච්චය වේදනා. මොන ස්පර්ශයද? ස්පර්ශ තුනක් තියෙනවා. රාග සම්පස්සය, දේශ සම්පස්සය, මොහ සම්පස්සය අනත් වශයෙන්. එහෙනම් මෙතනින් ආස්වාදය හටගන්නේ මොන ස්පර්ශයකින්ද? රාග සම්පස්සය. දේශ සම්පස්සයෙන් හටගන්නේ දේශ සම්පස්සයෙන් හටගන්නේ කුමක්ද? දේශ සම්පස්සයෙන් හටගන්නේ පටිඝය. මොහ සම්පස්සයෙන් හටගන්නේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒ මොහ ධර්ම. එහෙනම් රාග සම්පස්සයෙන් ආස්වාදයක්, දේශ සම්පස්සයෙන් පටිඝයත්, මොහ සම්පස්සයෙන් උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒ ධර්මත් වේදනා සමුදය වෙනවා. සකස් වෙනවා, හට ගන්නවා, ජනිත වෙනවා, පහළ වෙනවා. එහෙනම් රාග සම්පස්සයෙන් තමයි ආස්වාදයේ ජනිත වෙන්නේ. පස්ස පච්චය වේදනා. පටිසම්පන්න. එහෙනම් අන්නර සංකල්පීය රාගෙන් යුක්තව කෙනෙක් යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අදහසක් ඇසුරු කරයිද, ස්පර්ශ කරයිද, ඒ මොහොතේදී හේතුඵල වශයෙන් එහි පච්චුප්පන්න ධර්මයක් වශයෙන් තමයි ආස්වාදය හටගන්නේ. ඒ කියන්නේ ආස්වාදේ ඒ මොහොතේදී සකස් වන්නම් මිසක් ඊට පෙර තිබිච්ච හේකුත් නෙවෙයි, ඊට පසු තියෙන හේකුත් නෙවෙයි. අර හග්ගෙඩියක නාදය වගේ. හග්ගෙඩියක නාදය වගේ. හග්ගෙඩියේ නාදය දැන් කවුරු හරි හග්ගෙඩිය අරන් පිම්බොත් තියෙන නාදය ඊට ඉස්සෙල්ලා තිබිච්ච හේකුත් නෙවෙයි. ඊට පස්සේ තියෙන හේකුත් නෙවෙයි. ඉතින් කවුරු හරි හග්ගෙඩිය දැනුත් පිඹලා ඊට පස්සේ තව ටිකකිනුත් පිඹලා ඊට පස්සේ තවත් මොහොතකින් පස්සේ පිඹලා හිතුවොත් එහෙම ඔය තුන් අවස්ථාවෙම එක නාදයක් කියලා හරිද? ඒ මොහොතේදී මතුවුනේ ඒ ප්‍රත්‍යයන්ට අනුකූල ශබ්දයක්. ඒ අවස්ථා තුනේදී මතුවුනේ එකම නාදයක් නෙවෙයි. නමුත් අර එකම එකක් වගේ අපිට පේන්නේ ඇයි? එකම ප්‍රපංච ප්‍රත්‍යසුරෙන් ඒක උපදින නිසා. හැබැයි
ඒ මොහොතින් සකස් වුනේ ඒ ප්‍රත්‍යයන්ට අනුකූල නාදයක් මිසක් එකම නාදයක් නෙවෙයි. ඒ වගේ මේ ආස්වාදය කියන්නේ රාග සම්පස්යෙන් ඒ මොහොතේදී සමුදය වෙන පච්චුප්පාන ධර්මයක් මිසක් ඒ ආස්වාදය කියන එක මෙන්න මේක තමයි ගැඹුරින් තේරුම් ගන්න ඕන තැන. මේක තේරුම් ගන්න බැරි වුණොත් කිසිම කාලයක මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව සත්‍යයට කවදාවත් මේ නිස්සරණයටපත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව ආස්වාදයේ නිත්‍ය ධර්මයක් වශයෙන් ඔහුගේ මනසේ අන්ධකාරයක් වශයෙන් පවතිනවා. නිත්‍ය ධර්මයක් වශයෙන් ඔහු නොදැන හෝ පවතින හැම අනවබෝධයක් ඔහු තුල. ඒ නිසා ආස්වාදයෙන් හිත මිදෙන්නේ නැහැ. ආස්වාදේ මායාවක්. මායාවක් කිව්වේ ඇයි? සත්‍ය වශයෙන් එහි නොපවතිනා. නමුත් හේතුඵල වශයෙන් සකස් වී පෙනෙන්නා. අර ගිනි බෝලයක් අරගෙන කරකවනකොට කෙනෙක් එතන අපිට පේන ගිනි වලල්ලක්. ඒක මායාවක්. ඇයි මායාවක් වුනේ? සත්‍ය වශයෙන් එහි නොපවතිනා. නමුත් හේතුඵල වශයෙන් සකස් වී පෙනෙන්නා. ගිනි බෝලේ කරකවන නිසා ගිනි වලල්ලක් පේනවා මිසක් එතන සත්‍ය වශයෙන් ගිනි වලල්ලක් නැහැ. එහෙනම් එතන අපිට පේන්නේ මායා ධර්මයක්. ඒ වගේ ආස්වාදය කියන්නේ රාග සම්පාසය නිසා හටගන්නා වූ සැප වේදනාවක් මිසක් ඒ සැප වේදනාව කියලා එකක් ಈ රූපේ නැහැ. රූපේ කොයින්ද සැප වේදනාව? රූප කොයින්ද දුක් වේදනාව? රූපේ කොයින්ද අදුක් සුඛ වේදනාව? නැත්නම් අපි හිතන් ඉන්නේ මොකද්ද? ඒ රූපේ සැප වේදනාව, දුක් වේදනාව, අදුක් සුඛ වේදනාව තියෙනවා කියලා. ඒ නිසා රූප සැප වේදනාව තියෙනවා කියලා හිතාගෙන රූපත් එක්ක ඇලෙනවා. දුක් වේදනා තියෙනවා කියලා හිතාගෙන රූපත් එක්ක ගැටෙනවා. අදුක්කම සුඛ වේදනා තියෙනවා කියලා හිතාගෙන රූප වලට මුලා වෙනවා. ඇලීමයි ගැටීමයි මුලාවයි. එහෙනම් ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ තුනම නිර්මාණය වෙන්නේ සත්‍යයේ අවිජ්ජා නිසා. රාග සම්පස්සේ නිසා ඇලීම සකස් වෙනවා. දේශ සම්පස්සේ නිසා ගැටීම සකස් වෙනවා. මොහ සම්පස්සේ නිසා මුලාව සකස් වෙනවා. දැන් අපි ඔතනින් ගන්නේ රාග සම්පස්සේ. එහෙනම් උදයංගම කියන්නේ මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආස්වාදය උදා වෙන අවස්ථාව. උදා වීමේ ලක්ෂණي උදයංගම. මේක හොඳට තේරුම් ගන්න ඕන. ගැඹුරු තැනක්. මේක තේරුම් ගන්න බැරි වුණොත් ඒ සත්‍යයට ඒ කවුරු හරි බණ අසා අවබෝධයටපත් වන්නට නියමිත කෙනෙක් හෝ ඒ අය අසා ඒක තේරුම් නැත්නම් ඉතින් කොහොමද ඉතින් බෑ. ආස්වාද ආදීන නිස්සාරණ තේරුම් නැත්නම් ඒ අවස්ථාවට ළඟා වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න කුමන ප්‍රත්‍යයෙන් හෝ කුමන පරයයන් හෝ අවබෝධ වෙන්න ඕන. මේ හේතුඵල ධර්මයක් බව. දැන් කාමයේ අනුකමද හේතුඵල ධර්මයක්. ඉතින් ආස්වාදය කියන්නේ. එතකොට ඒක හේතුඵල ධර්මයක් නොවේද? යමක සංකතයක ආස්වාදයක් පැනවුවොත් අපිට සිද්ධ වෙනවා එහෙනම් ඒ නිත්‍ය වශයෙන් මෙහි පවතිනක් කියලා රැවටෙන්නේ. ඒක තමයි ලෝකයට වෙලා තියෙන්නේ. ලෝකයා එක තමයි රූප උපාදාන කරගෙන උපාදාන වෙලා අතරම කරගෙන කොහොම අපි සම්මුතිය කියන හැම. ලෝකයාගේ සිත්වලට ලෝක සත්‍යයාගේ හිත්වලට රූප උපාදාන වෙලා සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම උපාදාන වෙලා ඇලිලා තියෙන්නේ. ඇයි ඒ රූපවල සද්දවල ගන්ධවල රසවල ස්පර්ශවල ඒ අදහස්වල සැප ඇතේ කියන ඒ මුලාසහගත දෘෂ්ටි නිසා විපරීතය නිසා විපරීත දෘෂ්ටියක් විපරීත සංඥාවක් විපරීත චිත්තයක් පවතිනවා. අනිච්ච නිච්ච සංඥා අනිච්ච නිච්ච දිට්ඨි සංඥා චිත්ත විපල්ලාස. මේ විපල්ලාස නිසා තමයි ආස්වාදයක් ලෝකේ පවතිනවා කියලා දෘෂ්ටියකටපත් වෙන්නේ. ආස්වාදයේ හැමතිස්සෙම පටිච්ච සමුප්පන්නයි. එහෙනම් ඔබ දකින්න ඕනේ නම් නුවණින් ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි ආස්වාදය සකස් වෙන්නේ. පස්සපච්චය වේදනා කිව්වේ ඒකයි. එතන පස්සපච්චය වේදනා කියන්නේ මාතෘකා පාළිය. උද්දේශේ. නිर्देश පරිනිर्देश දක්වා යනකොට දකින්න පුළුවන්. ඔතන සම්පස්සේ. ඊට පස්සේ තවත් යටට යනකොට පටිනිर्देश වශයෙන් පේනවා රාග සම්පස්සේ. වේදනා. සෝමනස්ස සාගත සුඛ වේදනා. ආස්වාදී යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං චක්කුස ආසාදෝ යංකෝ ලෝකේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං ආසාදෝ අයං ලෝකේ ආසාදෝ. ඉතින් ඔබට දහම් පත්‍රිකාව දීලා ඇති ඇති පදම් විමර්ශනය කරන්න එහි දහම් කාරණා ඇතුළත් කරලා ඇති ආස්වාදී ආදීන නිස්සරණ කියන්නේ කුමක්ද කියලා සියලු හේතු සාධක ඇතුව සූත්‍ර දේශනා ඇසුරින් විග්‍රහ කරලා ඇති නිසා ඒ ගැන ගොඩක් ගැඹුරට මම කියන්නේ නැහැ මේ වෙලාවේ. ඒ යම්කිසි ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට අපි යොමු වෙනවා නම් ඊළඟ සතිය තමයි ඒකට සුදුසු වෙන්නේ. මොකද දහම් පත්‍රිකාව පරිශීලනය කරන්න ඕන. එතකොට තමයි ඔබට ඒ අනුසාරයෙන් යම්කිසි ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් අනු උදයංගම කිව්ව එහෙනම් ආස්වාදයේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වන අවස්ථාවට. එහෙනම් ඔබ එතනදිම දකින්නවා ඊළඟ සත්‍ය.
ඒකයි ගැඹුරුම තැන. මොකද්ද? දැන් ඔබ දකිනවා නම් මේ ගින්දර පවතින්නේ දර තියෙනකන් කියලා. ඒකම ඔබෙහි පටිලෝම සත්‍යයක් දැකලා ඉවරයි. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ගවම්පති සූත්‍රයේ මේ සත්‍ය හතරෙන් එකක් දැක්කනම් ඇති. චතුරාර්ය සත්‍ය ආකාර හතරක්නේ සත්‍ය. ඒ හතරෙන් එකක් දැක්කනම් ඉතුරු තුනත් ඒකම අවබෝධ වෙනවා. ඒකයි වැඩි තියෙන්නේ. දැන් කාමයේ දුකයි කියලා කෙනෙක් නුවණින් දැක්කනම් කාමයේ නිසා මේ දුක්ඛ ස්කන්ධය සකස් වෙනවා කියලා නුවණින් දැක්කනම් ඒ එක්කම ඔහු දැන හිටියත් හොඳට හිටියත් ඉතුරු සත්‍ය තුනත් එක්කම ඔහුට අවබෝධ වෙනවා. එහෙනම් ඒ දුක්ඛාර සත්‍ය වශයෙන් දකිනවා. ඒකම දකිනවා මොකද්ද? ඒ කාමයන් කෙරෙහි තියෙන එහෙනම් ඇල්ම. ඒ කියන්නේ කාමයන් කෙරෙහි ඇලුම් කිරීම. කාමයන්ට ඇලුම් කිරීම එහෙනම් ඒ දුක උපදවා ගැනීම හේතුවක් හැටියට ඒකම පේන්නේ නැද්ද? එහෙනම් ඒකම පේනවා තව සත්‍යයක් මොකද්ද? එහෙනම් ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම පහ කරගත්තොත් ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලාත් ඒකම අවබෝධ වෙනවා. එහෙනම් ඒකම පේනවනේ යමක් මොකද්ද? එහෙනම් අප්‍රමාදීව මේ කාමයන් කෙරෙහි තියෙන චන්දරාගය ඇල්ම හිතින් පහ කරගන්න ඕන. ඒකට මේ කාමයේ දුක වශයෙන් දකින්න ඕන කියලා ඥාන දර්ශනයක් පහළ වෙනවා. පද වශයෙන් අර්ථ වශයෙන් විග්‍රහ කරගන්න බැරි වුණාට. ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ ඥාන දර්ශනයක් මිසක් පද වශයෙන්, ව්‍යංජන වශයෙන්, අක්ෂර වශයෙන් ඇතිවන අවබෝධයක් නෙවෙයි ඒක. එහෙනම් අන්නේ අවබෝධයට යමෙක්පත් වුණොත් මොකද වෙන්නේ? එයා දකිනවා ආර්ය සත්‍ය හතරක් ඥානෙ. එහෙනම් දැන් ගින්දර ඇතිකල්ලි මේ දර ඇතිකල්ලි ගින්දර දැල් වෙනවා කියලා කියද්දිම එහෙනම් එහි ප්‍රතිලෝම සත්‍යයත් එක්කම පේන්නේ නැද්ද? මොකක්ද? එහෙනම් දර නොමැති කල්ලි ගින්දර නැත. යම් හේතුවක් නිසායි මෙසේ වෙන්නේ කියලා කිව්වහම ඒකම එහි නිරෝධයත් පේන්න ගන්නවනේ නුවණින්. ප්‍රතිලෝම සත්‍යයක් පේන්න ගන්නවනේ. එහෙනම් ඒ හේතුව නොතිබුණා නම් මේ විපාකේ නැතාද? ඔය සින්දුවලත් මිනිස්සු කියන්නේ සාමාන්‍ය දිනදා ජීවිතේදීත් අපි එහෙම කතා කරනවානේ. මෙහෙම වුණේ මට මේ නිසා කියලා. ඒකෙන් එහෙනම් ඔහු අදහස් කරන්නේ මොකද්ද? මෙහෙම නොවුණා මේ හේතුව නොතිබුණා නම් මෙසේ වන්නේ නැහැ කියලා. ඒ මිනිස්සු රණ්ඩු වෙනකොටත් කියන්නේ. තමුසේ වැදගත් නිසා තමයි මට මේ ඔක්කොම කරදර කියන්නේ. ඉතින් ඒකම ඒකේ තියෙනවනේ ප්‍රතිලෝම සත්‍යයක්. එහෙනම් වැදගත් නැත්තම් මේ කරදර නැහැ කියලා. ඕනම තැනකදී බලන්න අපේ ජීවිතේදී ඔය උදේ වය කියන ලක්ෂණ අපි දකින්නේ නැද්ද කියලා. හැබැයි ඥාණයෙන් නෙවෙයි දකින්නේ. හැඟීමෙන් දකින්නේ. ඒකනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ සංඛාර අනිච්චාති යදා පාඤ්ඤාය පස්සති කිය. ප්‍රඥාවෙන් දකින්න කියලා මේක. හැඟීමෙන් දැක්කට හරියන්නේ නැහැ කියලා. එදිනෙදා අපි දකිනවා. දැන් අපි යාළුවෙක්ගේ ගෙදර යනවා. ගියාම මොකක් හරි දෝෂාරෝපණයකට ලක් වෙනවා. එතකොට කියනවා හොඳ වැඩේ. මං ආපු නිසා තමයි මට මේ ඔක්කොම අහගන්න සිද්ධ වුණේ කියලා. එතකොට බලන්න. එතකොට ඔහු එහි ප්‍රතිලෝම සත්‍යයක් ඒකම දැකලා තියෙන්නේ. ඒකත් ප්‍රකාශ කරනවානේ මොකද්ද? එහෙනම් මෙහි ආවේ නැත්තම් මේ දොස් අහන්න වෙන්නේ නැහැ කියලා. එහෙනම් ආයි ප්‍රතිලෝම සත්‍ය කියලා ඇඟිල්ලෙන් එනන පෙන්නන්න ඕනේ නැහැ. එහෙනම් උදයංගම දැක්කනම් ඒකම අත්ංගමක් දකින්නවා. ආස්වාදය සකස් වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍ය නිසා කියලා දැක්කනම් පස්සපච්චය වේදනාන. රාග සම්පස්සේ නිසායි සෝමනස්ස සාගත සුඛ වේදනාව ජනිත වෙන්නේ පරිසම්පන්නෝ කියලා දැක්කනම් නුවණින් යථාබෝධයෙන් න්‍යාය දර්ශනයට අනුකූලව දැක්කනම් ඒකම අපිට පේන්නේ නැද්ද එහෙනම් ඒ ස්පර්ශය නිරුද්ධ වුණාම ඒ ආස්වාදය සකස් වෙන්න හේතු නැහැ කියලා. ඒකනේ කිව්වේ හේතුන් පටිසම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා. හේතුවක් නිසා නම් ආස්වාදයේ සමුදය වෙන්නේ සකස් වන්නේ පහළ වෙන්නේ. එහෙනම් ඒ හේතුව බිඳහැරියා මේ ආස්වාදෙහි නිරුද්ධ වෙනවානේ. එහෙනම් නිකම්ම නිරුද්ධ වෙන කතාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් ඔය එක දැන් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ හේතුව තමයි. ඔතන ඔන්න ඔය අනිත් පැත්ත දකින්න යනවා. දැන් ආස්වාදය ඇති වුණා, ඇති වෙච්ච ආස්වාදය නැති වෙලා යනවා. ගෙවිලා යනවා. වැය වෙලා යනවා යනත් වශයෙන්. එතකොට පටිසම්පාදේ මොන පැත්තද ඔය දකින්නේ? දැන් ආස්වාදයේ රාග සම්පස්යෙන් හට ගන්නවා. හටගත් ආස්වාදය විපරිණාමයටපත් වෙනවා. ආස්වාදේ විපරිණාමයටපත් වෙන එකයි. අර නිරෝධයටපත් වෙනවා කියන්නේ එකක්ද? නුවණින් දකින්න ඕන. දැන් මිනිහෙක් මරණයටපත් වෙන එකයි පරිණිරාණයටපත් වෙනවා කියන්නේ එකක්ද? මරණයටපත් වෙනවා කියන්නේ తాවකාලික අවසානය. පරිණිරාණයටපත් වෙනවා කියන්නේ සදාතනික අවසානය. එහෙනම්
හටගත් ආස්වාදයේ විපරිණාමය කියන්නේ తాවකාලික අවසානය. නිරෝධය කියන්නේ සදාතනික අවසානය. නිරෝධෝ නිබ්බානන්ති. ඒක නුවණින් දකින්න ඕනේ. එහෙනම් අත්ංගම කියන්නේ සාමුලිම අවසන් කිරීම. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මේ හිසේ අමාරුවට වේදනානාශක ගන්න ක්‍රමයක් නෙවෙයි. හිසේ අමාරුව සාමුලින්ම සිඳලන ආකාරය. අර తాවකාලික අවසානයේ දකින්නේ පරිසම්පාදයට අනුකූලව නෙවෙයි. දැන් මට කියන්නකෝ හටගත්ත ආස්වාදයක් ගෙවිලා ගිහිල්ලා අවසන් වෙනවා. වැය වෙලා යනවා කියලා මොකක් හරි වචනයක් දාගත්තාම ඒ ඔබ දකින්නේ පරිසම්පාදයට අනුව. කොහෙදන පරිසම්පාදය? එතන පේන්න තියෙන මේ ලෝක ධර්මයක්. ඕනම දෙයක පේනවනේ එහෙම එකක්. අර අනිත්‍යයි කියන්නේ ඒකටමනේ. ඇති වුණා නැති වුණා. එතන බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ ඇති වුණා නැති වුණා කියලාද? ආස්වාදේ හටගත්ත ආස්වාදේ ගෙවිලා ගියා. ඒකද බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් ඕක දැකලා කවද නිවන් දකින්නේ? ඇයි ඒ? ඉතින් ගෙවිලා ගියාට මොකෝ ආස්වාදේ හටගන්නේ? ඉතින් ඒක සැපයි. හැමදාම ඉන්න පුළුවන් සංසාරේ. කවදාවත් ගැලවෙන්නේ ඇයි ඒ? ඒ මායා ඒ ආස්වාදේ මායා ධර්මයක් කියලා පේන්නේ නැහැ. එතකොට හැමදාම ඒ පුද්ගලයා ආත්ම දෘෂ්ටි සාස්වත දෘෂ්ටියෙන් දැකලා තියෙන ආස්වාදේ. හැමදාම අන්තයකට බහගෙන දැකලා තියෙන ආස්වාදේ. ඒ කියන්නේ ආස්වාදේ ලෝකේ පවතිනක් කියලා උ රැවටිලා නින්නේ. එතකොට කොහොමද හිත මිදෙන්නේ ඒකෙන්? කිසිම කාලයක නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ ආස්වාදෙන්. ඇයි ඒ? ඔහු රැවටිලා ඉවරයි. එතකොට ආස්වාදේ ලෝකේ පවතිනවා. අපි අමාරුවෙන් ආස්වාදෙන් හිත මුදව ගන්න ඕන කියලා. මේ බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ ආයසෙන් දත කාලා. නිදහස් වෙන ක්‍රමයක් එහෙම නැත්නම් අවබෝධයෙන් අත්හැරෙන ක්‍රමයක්. ඒ කියන්නේ බලෙන් අත්හරින්න ඕන ක්‍රමයක් එහෙම නැත්නම් අවබෝධයෙන් අත්හැරෙන ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒක නුවණින් දකින්න. එහෙනම් ආස්වාදී උන්වහන්සේ පෙන්වන්නේ මේ හටගත් ආස්වාදික ගෙවි යන කතාවක් නෙමෙයි. හටගත් ආස්වාදී ෂේ වෙන කතාවක් නෙමෙයි. උන්වහන්සේ පෙන්වන්නේ මේ ආස්වාදී පටිසමුප්පන්නයි. සම්පස්සපච්චය වේදනා. සම්පස්සපච්චය වේදනා නැත්නම් සම්පස්සජා වේදනා. සම්පස්සෙන් ජනිත වන වේදනාව. රාග සම්පස්සෙන් ජනිත වන වේදනාවටයි සෝමනස්ස සාගත සුඛ වේදනා හැවත් ආස්වාදේ කියන්නේ. එහෙනම් ඒක නම් මම නැවත නැවතත් මේ කියන්නේ අයි. ඔතන තමයි දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නේ. ඊළඟ අත්ංගමයේ කියන්නේ එහෙනම් එතකොටම වෙහි අත්ංගමයක් දකින්න. අත්ංගම කියන්නේ බුදු පියාණන් සමුදයන් අත්ංගම කියන්නේ නිරෝධයටම නමක්. අරන් බලන ධර්මයේ දැන් ඔබට මම දෙනවා පිටු 29ක දහම් පත්‍රිකාවක්. ඒකේ අරන් බලන්න සූත්‍ර දේශනාවල නම් එක්කම තියෙනවා. අත්ංගම කියන්නේ මොකක්ද කියලා. ආයේ තර්කවාද මුකුත් අවශ්‍ය නැහැ. අත්ංගමේ එහෙනම් ඒකම දකින්න. එහෙනම් ඔබ දකින්නවා උදයංගමය යනු රාග සම්පස්යෙන් ආස්වාදී ජනිත වීම නම් එහෙනම් අත්ංගමය යනු ඒ රාග සම්පස්සේ නිරෝධ වීමෙන් ආස්වාදේ නිරුද්ධ වීමයි කියලා. එතකොට තමයි යථාර්ථය පේන්න ගන්නෙ. එතකොට තමයි අර හිතේ තියෙන මායාව අවසන් වෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි පේන්නේ එහෙනම් මෙච්චර කාලයක් ලෝකෙ පස්සේ හඹාගෙන ගිහිලා තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සැපයි කියලා සිත තුළම පැවතිච්ච මෙන්න මේ සංකල්පීය රාගය නිසා බව. සංකල්පීය රාගයෙන් රූප ඇසුරු කරාම තමයි රාග සම්පස්සේ සකස් වෙන්නේ. ඒ රාග සම්පස්සේ නිසා උපදින්නා වූ වේදනාව තමයි ආස්වාදේ කියන්නේ. එහෙනම් රාගෙන් ලෝකෙ ස්පර්ශ වුණාම සකස් වනා වේදනාවටයි රාග සම්පස්සජා වේදනාවට ආස්වාදේ කියන්නේ. එහෙනම් යම් දවසක ඔබේ හිත ඒ රාගයේ ප්‍රහාණයටපත් කරලා පිරිසිදු හිතින් රාගයෙන් නිරුද්ධ වෙච්ච විරාගසිතකින් ඒ රූපයම ඒ ලෝකෙම ස්පර්ශ කරපු දවසට ඔබට පේන්නේ රූපයක් විතරයි. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති වෙනවා. දැකීමකට සීමා වෙනවා. ආරම්මන විඥානන ලක්ෂණ චිත්තං අරමුණක් දැනගන්නා වූ ලක්ෂණයකට සීමා වෙනවා දැනීම. හැබැයි එතෙන්ට එකපාරටම ඉන්න බෑ එකයි වැඩි තියෙන්නේ. මොකද ඒ මට්ටම් වල රාග දේශ මොහානුසයන් තියෙනකන් එකපාරට මෙතෙන්ට එන්න පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙක්ට. ක්‍රමානුකූලව එතෙන්ට එන්නේ. ඇවිල්ලා පූර්ණ වුණ දවසටයි අරිහත් ඵලය කියන්නේ. එහෙනම් ඔබ නුවණින් දකින්න ඕන මේ රාග සම්පස්සේ ඇති කල්ලි තමයි ආස්වාදේ සකස් වෙන්නේ. එදාට ඔබට එදාට ඔබේ හිත නිස්සාරණයටපත් වෙනවා. මෙච්චර කාලයක් අනන්ත සංසාරේ ඉඳලා මායя ගහපු ගැටේ ඔන්න ඕකයි. ඔන්න ඔතන තමයි අපිට සංකල්පී රාගය ගැන බහුලව කතා කරන්න සිද්ධ වෙන තැන. ඔතන ওই රාග සම්පස්සේ කියන්නේ මොකද්ද? සංකල්පී රාගෙන් ස්පර්ශ වෙන තැන. සංකල්පී රාගය කිව්වේ මොකද්ද? කාමය, සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දැන් බලන්න එකිනෙකා සම්දිට්ඨිකව තමන් තුළින් ධර්මයේ දකින්න. දැන් තමන්ට ඇහැට රූපයක් මුණ ගැහෙනවා. මේ මුණ ගැහෙන හැම රූපයක් පාසාම ඔබට ආස්වාදයක් දැනෙන්නේ නැහැ. එහෙනම් ඔබට යම්කිසි ආස්වාදයක් ජනිත කරන රූපයක් මුණ ගැහෙනවා. එහෙනම් අපි බලන්න ඕන ඒ රූපය ඔබට ආස්වාදයක් දැනුනේ ඇයි? ඒ කියන්නේ රූපය දැකීමෙන් ඔබේ හිතේ සෝමනස්ස සාගත සුඛ වේදනාවක් සතුටු සාගත සැප වේදනාවක් සැප වින්දනයක් ඇති වුනේ ඇයි? කුමක් නිසාද? ඒ රූපෙ දිවිච්ච එකක්ද ඒක?
ධර්මයේ නොදකින්නා තාක්කල් අපිට හිතෙන එක රූපෙ තිබිච්ච එකක් කියලා. ඒ නිසා ඒ රූපේ ලං කරගන්නේ රූපේට ඇලෙන්නේ බැඳින්නේ මගේ කරගන්නේ. එන රූපේ නෙමෙයි ඒක තිබුණේ. එහෙනම් කොහෙද තිබුණේ මේක? ඔබ නුවණින් බලන සම්දිත්තිකව තමන් තුළින් දැන් ධර්මයේ දකින්න පටන් ගන්න කොහොමද? තමන්ට යම්කිසි රූපයක් මුණ ගැහුණා මේ රූපේ සැප වශයෙන් පෙරුණේ ඇයි කියලා නුවණින් බලන්න ඕනේ දැන්. ඇයි සැප වශයෙන් පෙරුණේ? ඇයි සැප වශයෙන් දැනුනේ? ඇයි සැප වශයෙන් ස්පර්ශ වුනේ? ඒ මුණ ගැහුණා වූ විපාක රූපය හා සම්බන්ධ. නැත්නම් මේ රූපය පිළිබඳ යම්කිසි සංකල්පීය රූපයක් තමන්ගේ චිත්තාභ්‍යන්තරේ සකස් වෙලා තියෙනවා. සංකල්පීය රාගයේ වශයෙන් ඇසුරු කරන්නට වටිනවා මෙබඳු රූපයක්. අවිජ්ජාවෙන් තමයි සමුදය වුනේ. තෘෂ්ණාවෙන් තමයි සමුදය වුනේ. අවිජ්ජා තෘෂ්ණා දෙකෙන් තමයි සමුදය වුනේ රූපත්. සංකල්පීය රූපයක් තියෙනවා. මෙන්න මේ හැඩතල තියෙන, මෙන්න මේ ලක්ෂණ තියෙන, මෙන්න මේ වර්ණ සටහන් තියෙන මෙබඳු ආකාරී රූපයක් ඇසුරු කිරීම සැපයි කියලා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර කුඩා කාලේ ඉඳලා බහැගත්තා වූ නාම රූප වලින් තමයි ඒක සකස් කරන්නේ. දැන් සකස් කරලා දෙනවා හිත විසින් මෙන්න මෙබඳු රූපයක් ඇසුරු කිරීම තමයි සැප ලැබීමක් කියලා කියන්නේ. මෙබඳු රූපයක් ඇසුරු කරන්න ලැබුණා නම් සැපයි. ඒ නිසා තමයි 10 දිනක් ගත්තොත් 10 දිනා 10 ආකාරයක රූප වලට කැමති වෙන්නේ. 10 දිනාට සැප උපදින්නේ 10 ආකාරයක රූප දැකීමෙන්. රූපය තුල සැප තියෙනා 10 දිනාටම එකම රූපය දැක්කහම එකම විදිහට සැප දැනෙන්න ඕන. එක්කෙනෙක් එක රූපයක් දැක්කහම සැප දැනෙන්නත්, තව කෙනෙක්ට ඒ රූපයම දැක්කහම දුක දැනෙන්නත් හේතුව මොකද්ද? එහෙනම් සැපයි දුකයි කියන දෙක මේ රූපේ නෑනේ. එහෙනම් සංකල්පය වැරද්දන්නේ මෙතන තියෙන්නේ. මේ නුවණින් හොඳට තේරුම් ගන්න ඕනේ මේ ව්‍යසනෙන් ගැලවෙන්න නම්. එහෙනම් සංකල්පීය රාගය කියේ මොකක්ද? ඔන්න ඔය කාමී. එහෙනම් මොකද්ද වෙන්නේ මෙතන? අර කාලාන්තරයක් තිස්සේ අර විදිහට පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුලින් සකස් වුණා වූ தত্ত্বවලින් සකස් වෙලා තියෙන හිතේ මෙන්න මෙබඳු රූප, මෙබඳු ශබ්ද, මෙබඳු ගන්ධ, මෙබඳු රස, මෙබඳු ස්පර්ශ, මෙබඳු අදහස්. සැප රූප ශබ්ද ගන්ධ රස සැප රූප ගන්ධ සැප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන්. ඒ කියන්නේ බාහිර ආරම්භන වශයෙන් සකස් වෙලා තියෙනවා. මෙන්න මේවා තමයි සැප. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව තමයි සොයන්නේ හිත. මොහොතක් පාසා. ඔය හොයන්නේ හතරති. චක්කුද්්වාරයෙන් ඉබඳු රූප හොයනවා. සෝතද්්වාරයෙන් එකද අවිජ්ජා පත්‍ය සංකාරක් කිව්වේ. දැන් චක්කුද්්වාරයෙන් නිකන් ඉන්න බෑ. දැන් අර සංකල්පී රාගය ක්‍රියාත්මකයි. දැන් මොකද වෙන්නේ? ඒ සංකල්පී රාගයෙන් හිත මෙහෙවන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? චක්කුද්්වාරයෙන් ඉබඳු රූප සොයනවා. සෝතද්්වාරයෙන් ඉබඳු ශබ්ද සොයනවා. ගානද්්වාරයෙන් ඉබඳු ගන්ධ සොයනවා. ජීවහද්්වාරයෙන් ඉබඳු රස සොයනවා. කායද්්වාරයෙන් ඉබඳු ස්පර්ශ සොයනවා. මනෝද්වාරයෙන් ඉබඳු අදහස් සොයනවා. ඒකට කියනවා අපි ජීවිතය අත්විඳිනවා කියලා. විඳින්න නොවේ මොකද? විඳවන්න නොවේ විඳින්නයි කියන මේ ජීවිතේ. විඳින්න වෙන්නේ මරණින් පසුයි. විඳවන්න වෙන්නේ. විඳවන්න නොවේ විඳින්නයි කිව්වනේ නේද? දැන් විඳින්න පස්සේ විඳවන්න. ඒකයි ක්‍රමේ. අර අපේ නායක හාමුදුරු කිව්ව දේ. සැප විදියට තමයි දුක එන්නේ. ඉතින් ඒක නිසා මුලදී විඳිනවා පස්සේ විඳවනවා. මොකද යථාර්ථය එකවරම පේන්නේ නැහැනේ. සැප කියලා වෙස්මුණක් දාගෙන දුක එනවා. ඉතින් වෙස්මුණට රැවටිලා අපි විඳින්න යනවා. පස්සේ විඳවනවා. හොඳට. ඕක තමයි සංසාරය කියන්නේ. ඕක තේරුම් ගත්තේ නැත්නම් ඉදිරියට තියෙන විඳවන්නම් විතරයි. විදීමක් නෑ කොහෙවත්. විඳනනම් විඳි දුකක් විතරයි. තිබ්බං දුක්ඛං පච්චන භූතං තිබ්බං පච්චන භූතං ව්‍යාසනම් පච්චන භූතං. එවන් දීඝරත්තං ඕ භික්කවේ. මහාන මේ දීර්ඝ රාත්‍රීන් පුරා දුකමයි විඳේ. තියුණු දුක්මයි විඳේ. ව්‍යසන වලටමයි මොහොන දුන්නේ. අටසි වඩට අවසානයේ සෝම්බිමයි තරකලේ. මේ භයානක සංසාරේ. විඳින්න ගිහිල්ලා විඳවන්නම විතරයි සිද්ධ වුනේ. යන දවසින් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයට උඩින් ගිය ඔලොමොට්ටලියෝ මේ ජීවිතේ විඳවන්න නොවේ විඳින්නයි කියලා නිරවලට යන්න ටිකට් ලබා ගන්නවා පොලිමේ ගිහිල්ලා. ඒක තමයි කරන්නේ. එහෙනම් අන්න අතන දකින්න ඕන මේ ආස්වාදය අනුව එහෙනම් මේ මායා ධර්මයක්. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ තුච්ච නින්ද සිතට මායාකාරයක් කිව්වේ. ඇයි ඒ? නැති යමක් නේ අර මාවා පෙන්වන්නේ. රූපේ කොයින්ද ආස්වාදයක්? රූපේ ආස්වාදයක් ඇත්නම් ඒ පටිසම්පන්නයි. අන්න ඒක නුවණින් තෝරගන්න. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. සබ්බම් භික්කවේ අනිච්චං සංකතං පටිසම්පන්නං ඛය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං විරාග ධම්මං කියලා. මහාන මේ සියල්ල අනිච්ච හේතුඵල වශයෙන් සකස් වන්නා වූ ධර්ම. ඒ සියල්ල සංකතයි රාග දේශ මොහයන්ගෙන් සකස් කරන්නේ. ඒ සියල්ල පටිසම්පන්නයි අවිජ්ජා ප්‍රත්‍යයෙන් උපදින්නේ. ඒ සියල්ල ඡය ධර්මයි. ඒ සියල්ල විනාශයක්මයි අත්කරලා දෙන්නේ. ඒ සියල්ල වය ධර්මයි. ඒ සියල්ල අවසන් කර යුතු ධර්ම.
ඒ සියල්ල විරාග ධර්ම. ඒවා ඇසුරු නොකළ යුතු ධර්ම. ඔය යථාර්ථය දන්නේ නැති නිසා ලෝක සත්‍යය මොකද කරන්නේ? ඔය ටික දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? හැමතිස්සෙම ආස්වාදයේ කාමයේ නිත්‍ය වශයෙන් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් අත්ව වශයෙන් සුභ වශයෙන් අරගෙන ඉන්නේ. කාමයේ නිත්‍ය වශයෙන් අරගෙන ඉන්නේ. ඒ කිව්වේ කාමයේ සදාතනික ආස්වාදයේ නිත්‍ය වශයෙන් අරන් ඉන්නේ. ඒ කියන්නේ රූප තුල, ශබ්ද තුල, ගන්ධ තුල, රස තුල, ස්පර්ශ තුල, අදහස් තුල ආවේනික ලක්ෂණයක් වශයෙන් ආස්වාදයේ පවතිනවා කියන වැරදි වැටහීම තුලයි ඉන්නේ. ඒ වගේම ආස්වාදයේ සුඛ වශයෙන් අරන් තින්නේ. මේ ආස්වාදෙ විඳින්න ගියාම අපට සැපක් උදා වෙන්නේ කියන වැරදි වැටහීම තුලයි ඉන්නේ. මේ ආස්වාදය අත්ත වශයෙන් අරන් ඉන්නේ. මම මේ ආස්වාදය විඳිනවා කියලායි ලෝක සත්‍යය හිතන් ඉන්නේ. නමුත් දන්නේ මේ තුච්ච නින්දිත මායයි මේ ආස්වාදයෙන් ප්‍රයෝජනෙ ගන්න කියලා. අපි ආස්වාදය විඳිනවා. මම ඉස්සෙල්ලත් කිව්වේ කෙනෙක් රූපවාහිනිය නරඹන එන්ටර්ටේන්මන්ට් ලබනවා. මායя තමයි ඇත්තටම බැලුවම එන්ටර්ටේන්මන්ට් එක ලබන්නේ ඇයි? මායයට තමයි එකකින් වාසිය සැලසෙන්නේ. සිත තමයි කර්ම රැස් කරගන්නේ. එහෙනම් ඇත්තටම එකකින් ආස්වාදය ලබලා තියෙන්නේ ඔබද සිතද? සිත තමයි ආස්වාදය ලැබුවේ. එහෙනම් පරතෝති කිව්වේ ඒකයි. හැබැයි හිතන් ඉන්නේ මොකද්ද? මම ආස්වාදේ දිනවා කියලා. මුලාව. එහෙනම් අනත්තතෝති දකින්න ඕන ආස්වාදේ අනත්තතෝති වශයෙන්. අත්තතෝති කියලා හිතන් ඉන්නේ. සාරයි කිව්වේ ඒකයි. ආස්වාදේ සාරයි. ආස්වාදේ ගන්න හරයක් තියෙනවා කියලා හිතන් ඉන්නේ. ඒ වගේම ආස්වාදේ මම ඉඳින්න කියලාත් හිතන් ඉන්නේ. ඒ සියල්ල අනත්ත ලක්ෂණයෙන් දකින්න ඕනේ. එතකොට ඒක ඒ දෘෂ්ටි පහ වෙනවා. එහෙනම් ආස්වාදේ නිත්‍ය වශයෙන් වැරදියට වටහාගෙන ඉන්නවා. ආස්වාදයේ සුඛ වශයෙන් වැරදියට වටහාගෙන ඉන්නවා. ආස්වාදයේ අත්ත වශයෙන් වැරදියට වටහාගෙන ඉන්නේ. ඒ වගේම ආස්වාදයේ සුභ වශයෙන් වැරදියට වටහාගෙන ඉන්නවා. සුභ නැකත් බලලා සුභ ප්‍රාර්ථනා කළා. සුභ දිනයක ආස්වාදයේ වැළඳ ගන්නවා. මොකටද? සුභ සිද්ධියක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. එදා ඉඳලා අහන්න ලැබෙන ඔක්කොම අසුභ ප්‍රවෘත්ති. ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනසය, උපායාසය. ඔය අතරින් ඔබට මොකක් හරි සුභ දෙයක් ඇහුණාද? ජරාවක්ම ලං කරගෙන ජරාවටපත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ධර්මයන්ට අදාළ ලක්ෂණ වලට අනුකූලව ඒ ජරාවටපත් වෙනවා. ඒකෝට මොකද වෙන්නේ? අහුව අතමයන් න ජරා ධම්මානං අස්සාම අයියෝ මේක ජරාවටපත් උන් නැත්තම් කියලා වැළපෙනවා. ව්‍යාධියටපත් වෙන යමක්ම, ලෙඩවන යමක්ම ලං කරගෙන ලෙඩ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් එහෙම හරියන්නේ නැහැ. ඒ ලං කරගත්තේ ව්‍යාධි ධර්මයක්. ඒ නිසා මේක ඊට උරුම ධර්මතාවන්ට අනුකූලව ලෙඩ වෙනවා. ව්‍යාධියටපත් වෙනවා. එතකොට අහව වතමයන් න ව්‍යාධි ධම්මානං අස්සාම අයියෝ මේ ව්‍යාධිය අනේ මේ ලෙඩ දුක් හැදුන්නේ නැත්තම් කියලා වැළපෙනවා. මරණයටපත් වෙන යමක්ම ලං කර ගන්නවා. මරණයටපත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරගෙන. ඉතින් මොකද වෙන්නේ? ප්‍රාර්ථනාවෙන් ඒ ධර්මතාව ඉක්මවන්න බෑ. මරණයටපත් වෙන යමක්මයි ලං කරගත්ත නිසා ඊට අදාළ ධර්මතානුව ඒ මරණයටපත් වෙනවා. එදාට වැළපෙනවා අහෝ වතමයන් න මරණ ධම්මානං අස්සාම අයියෝ මේ මරණය ආවේ නැත්තම් කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කළා යම් පෙච්චන්න ලැබෙති තම්පි දුක්ඛං. මේ විදිහට බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනාවෙන් ඒ දුක ඉක්මවන්න බෑ කියලා. ලං කරගත්ත ජරාවක් නම් ජරාව බලාපොරොත්තු වෙන්න ඕන. ලං කරගත්ත ව්‍යාධියක් නම් ව්‍යාධිය බලාපොරොත්තු වෙන්න ඕන. ලං කරගත්ත මරණයක් නම් මරණය බලාපොරොත්තු වෙන්න ඕන. ඒවා බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ජරාවෙන් මිදෙන්න ඕන, අජර වෙන්න ඕන, මරණයෙන් මිදෙන්න ඕන, අමර වෙන්න ඕන, අජරාමර වෙන්න ඕන. ජරා මරණ ගොඩක් ලං කරගෙන අජරාමර නිවන බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මරණීය ස්කන්ධයන් ලං කරගෙන අමරණීයත්වයෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන්නේ? ගින්දර ලං කරගත්ත කෙනා කොහොමද සිසිලද බලාපොරොත්තු වෙන්නේ? ගින්දර ලං කරගත්තා නම් උණුසුම් බලාපොරොත්තු වෙනවා තාපේ 1000. ඒ නිසා ධර්මයෙන් වලින් දකින්න කාමයේ ලං කරගත්තා නම් බලාපොරොත්තු වෙන්න එපා. නිවීම ගින්දර බලාපොරොත්තු වෙන්න. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන දෙන යථාර්ථය මේ යථාර්ථයන් නොදකින්න තාක්කල් මොකද වෙන්නේ? අර ආස්වාදයේ සැපයි කියලා හිතාගෙනමයි කටයුතු කරන්නේ. ඒ නිසාමයි අවිජ්ජාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතන, සලආයතනපච්චය පස්සෝ. අන්න ස්පර්ශ වෙනකන් සකස් වුණා. දැන් මොකද වෙන්නේ? පස්සපච්චය වේදනා කියලා ආස්වාදයේ ජනිත වෙන හිතේ හැම මොහොතකම. එතකොට ඒ සත්‍ය මුලාවටපත් වෙනවා. මේ ආස්වාදය මේ ලෝකේ පවතිනක් කියලා. එතකොට තමයි අර සින්දුව කියන්නේ ලස්සන ලෝකෙක ඉපදිලා නූපන් හෙටක නොතවිලා අද සැනකෙලිය වල්මත් වීලා රසෝගේ රැඳීමු රහයි ජීවිතේ කියලා. ඔය තින ආස්වාදින් මත් වෙලා කියපු සින්දුවක්. ඔය තින් ඇයි එමුනේ? රාගෙන් මත් වෙලා තමයි දැක්කේ ලෝකේ. මත් වෙච්ච ලෝක සත්‍යයට පේන්නේ මොකද්ද? මුලාව. කසිපු බෝතලයක් බීගත්ත මිනිහාට
කොහොමද පේන්නේ? කුණු කාණුවත් මල්ලෙහානක් වගේ. ඒක තමයි හැටි. ඒ නිසානේ කුණු කාණුවේ läගගෙන ඉන්නේ. කුණු ගොඩවල දීදාගෙන ඉන්නේ වේබතු දැකලා නැද්ද ඔබ? ඇඟ පුරාම වමනෙත් දාගෙන. ඔබ දැක්කහම පිළිකුල් කරලා කෙලක් ගහලා යනවා. නමුත් ඒ මිනිහට හිතෙන්නේ මොකක්ද? මම අප්‍රමාණ සපක් විදින මිනිහෙක් කියලා. එහෙම හිතෙන්නේ. ඇයි එහෙම උනේ? මුලාවටපත් වුණා. මොකක් නිසාද? මත් වෙච්ච නිසා හිත. තුච්ච හිත මත් වුණාම අන්න එහෙමයි හැදෙන්නේ. එහෙනම් කාමෙන් මත් වුණ දවසට ඕන තුච්ච නිඳිද වැඩක් කරන්න පුළුවන් සත්‍යයක්. ඕන අපරාධයක් කරන්න පුළුවන්. අම්මා තාත්තගේ බෙල්ල කපන්න දස අකුසලයේ මෙදෙන්න පුළුවන්. මහ පොළව උහුලන්නේ නැති අපරාධ කරන්න පුළුවන් ඕන. මොකද මත් වෙලා ඉන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නා වූ යථාර්ථය උණු නෝනින් දකින්න. එහෙනම් ලෝකේ ආස්වාදයක් ඇත කියලා හිතාගෙන ඒ අගතිගාමී වෙලා අපි මොකද්ද මේ කරගත්තේ? විනාශයක්. එහෙනම් ලෝකේ ආස්වාදයක් පවතින්නේද නොපවතින්නේද කියන ප්‍රශ්නට උත්තරයක් ඇහුවොත් එහෙම කවුරු හරි උත්තරය දෙන්න වෙන්නේ රාග සම්පස්සේ ඇති කල්ලි ආස්වාදයක් ඇත රාග සම්පස්සේ නිරෝධ කල්ලි ආස්වාදයක් නැත කියලා. එහෙම නැතුව ලෝකේ ආස්වාදයක් ඇත නැත කියන ප්‍රශ්නෙට ඍජුවම උත්තරයක් දෙන්න බෑ. ඒකයි කිව්වේ සියල්ල පටිච්චසමුප්පන්නයි කියලා. දැන් හවසට වහීද නැද්ද කියලා ඇහුවොත් එහෙම එකපාරටම කියන්න පුළුවන්ද වහී නැත්නම් නොවහී කියලා. වහිනවා නම් ඊට හේතු සකස් වුණොත් වහිනවා. හේතු සකස් වුනේ නැත්නම් වහින්නේ නැහැ. සියල්ල හේතුඵලයි. සියල්ල පටිසම්පන්නයි. හේතුවක් නිසායි හැමතිස්සෙම ඵලයක් ලැබෙන්නේ. හේතුවක් නැත්නම් එතන ඵලයක් උදා වෙන්නේ නැහැ. ඒකයි නිවන කිව්වේ. නිවන අසංකත වෙන්නේ ඒකයි. ලෝකේ සංකත වෙන්නේ ඒකයි. ලෝකය හේතුඵලයි. පටිසම්පන්නයි සංකතයි. නිවන අසංකත වෙන්නේ ඒකයි. පටිසම්පාදේ නිරෝධයි. පටිසම්පාදේ නිරෝධ වෙච්ච තැනක සංකතයක් නෑ අසංකතයි. නිවන හේතුඵල ධර්මයක් නෙවෙයි. ඒකයි නිවන හේතුඵල වශයෙන් පෙන්වන්න බැරි. නිවන අසංකතයි කිව්වේ ඒකයි. හේතුඵල සියල්ල සංකතයි. එහෙනම් නුවණින් දකින්න ඔබ එහෙනම් ආස්වාදයේ කුමක ඵලයක්ද? රාග සම්පස්සේ ඵලයක්. එහෙනම් එහෙම කිව්ව ගමන්ම ඔබ ඥානවන්තයෙක් නම් ඔබට එහි වය පේනවා. වය පේනවා. මොකද වය? රාගය නිරෝධ වීමෙන් එහෙනම් එහෙම නැත්නම් රාග සම්පස්සේ නිරෝධ වීමෙන් ආස්වාදේ නිරුද්ධ වෙන බව. දැන් මම අර පුංචි උදාහරණයක් කියන්නම්. එක මිනිහෙක්ගේ ගෙයක් ගිනි ගන්නවා. මේ මිනිහයා එළියට පැනලා කෑ ගහනවා. ගේ ගිනි ගන්නෝ කියලා. එච්චරයි කිව්වේ. එළියට පැනලා මේ මිනිහයා කෑ ගැහුවා. අපි තුන් ගේ කතාව අයින් කරමුකෝ. ගින්නක් 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 කියලා කෑ ගැහුවා. දැන් ඔබට පේනවද උතන උදේ වය? ඔතන පේනවද ඔබට පණිවිඩ දෙකක්. හැබැයි පාවිච්චි කළ එක වචනයයි. ගින්නක් කියලා කියද්දිම ඒ පුද්ගලයා ඥානාර්ථයෙන් ප්‍රකාශයක් කරනවා ඒ ගින්න නිවා දමන්න කියලා. ඒකයි ගින්නක් කියලා කෑ ගහන්නේ. එහෙනම් එතන ගින්නක් කියන පදෙන් අදහස් කළේ විනාශයක් ආරම්භිලා කියලා. එහෙනම් ඒ පදේ ඇතුළෙම නැද්ද ඒ විනාශය අවසන් කරන්න කියන පණිවිඩෙත්? ඔව් ගින්නක් කියලා කෑ ගහන්නේ මොකටද? අන්නේ ගින්න නිවා දමන්න කියන අර්ථයෙන්. නැත්තම් මොකටද ගින්නක් කියලා කෑ ගහන්නේ? ගේ ගිනි ගන්නකොට. ඉතින් අමුතුවෙන් ආයෙ ගින්නක් කියලා කියන්න ඕනේ. ඇස් තියෙන ලෝකයට පේනවනේ ගින්නක් කියලා. කෑ ගහන්නේ මොකටද ගින්නක් කියලා? ඒ ගින්න නිවා දමන්න ඕන නිසා. එහෙනම් ඔහු ගින්නක් කියන පදෙන් අදහස් කරන්නේ ගින්න නිවා දමන්න කියන පණිවිඩය දෙන්නේ. එහෙනම් දැන් දැක්ක නේද ඔබ? එහි සමුදය පෙන්නවා. ඒකම ඥානිය තියෙන කෙනාට එහි නිරෝධයත් පේනවා. එහෙනම් ගින්න නිවා දමන්න ඕන ඉක්මනින්. එහෙනම් බුදු පියාණන් වහන්සේ ආස්වාදයේ දුක වශයෙන් පෙන්වුවාම ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඇඟිල්ලෙන් ඇල්ලලා එහෙනම් ඒ ආස්වාදේ නිරුද්ධ කරන්න කියලා. බුදු පියාණන් වහන්සේ කාමයේ ගින්දරක් වශයෙන් පෙන්වුවාම ආස්වාදයේ ගින්දරක් වශයෙන් පෙන්වුවාම ආය ඥානිය තියෙන පුද්ගලයාට ඇඟිල්ලෙන් ඇල්ලලා කියන්න ඕනද ඔය ගින්න නිවා ගන්න කියලා. දැන් අර පුද්ගලයා ගේ ගිනි ගන්නකොට ගින්නක් ගින්නක් කියලා කෑ ගහනකොට ඔය ගමේ ඉන්න අවුරුදු 2 3 පොඩි යවුණු. ඒ වගේම මන්ද බුද්ධික ළමයෙක් දෙන්නෙකුත් ඉන්නවා. ඒ වගේම තරුණ පිරිසකුත් ඉන්නවා. දැන් ඔතනින් කවුද ඔකට දුවගෙන යන්නේ? අර තරුණ පිරිස විතරයි. අවුරුදු 2 3 පොඩි කා යන්නෙත් නැහැ. අවුරුදු අර මන්ද බුද්ධික දරුවා යන්නෙත් නැහැ. අයියේ. ඒ දෙදෙනාටම තේරුන්නේ නැහැ ගින්නක් කියන එකේ අර්ථය. ඥානාර්ථය. මොකද්ද මේ කුමකටද මේ ගින්නක් කියන
පදේ මොකද්ද මේ ගින්නක් කියන පදෙන් දෙන්න පණිවිඩය අදහස කියලා තේරුන්නේ නැහැ. හැබැයි තරුණ පිරිසට වැටහුණා. ඒ නිසා වුන් වතුර ඒ ගෝණි ඒ ගින්න නිවන්න අවශ්‍ය කරන කලමනාත්තරගෙන තමයි දිව්වේ. අහන්න බලන්න. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ආස්වාදයේ දැන් ආස්වාදයේ පිළිබඳවත් ඔන්න ඔය ආකාරයෙන් නුවණින් දකින්න ඕනේ. එහෙනම් රාග සම්පස්යෙන් ආස්වාදයේ හට ගන්නවා. ඒ හට ගන්නා ආස්වාදයේ දුකක් වශයෙන් පෙන්නලා දුන්නාම එහෙනම් ඒ එක්කම ඉන්න ඕන අදහසක්. එහෙනම් ඒබඳු ආස්වාදයේ හට ගැනීමට ඉඩ හැරීම නෙමෙයි කළ යුත්තේ හට නොගන්න තැනට කටයුතු කිරීමයි කියලා. ඒ කියන්නේ සමුදය පිණිස නෙමෙයි කටයුතු කළ යුත්තේ. එහෙනම් නිරෝධය පිණිසයි කටයුතු කළ යුත්තේ කියලා එකම ඥාණයෙන් තීරණයක් එනවා. එහෙනම් සමුදය පෙන්වුව ගමන් නැත්තම් උදයංගමයේ පෙන්වපු ගමන් එහි අත්ංගමයට ඔබට පේන්න ගන්නවා. ඒ නිසා අන්න උදයංගම අත්ංගම කිව්ව එහෙනම් පස්සපච්චය වේදනා උදයංගම පස්ස නිරෝධෝ වේදනා නිරෝධා අත්ංගම. දැන් ওই දෙක විතරක් දැක්කට මදි. ඔන්න ගැඹුරු තැන. ওই දෙක විතරක් දැක්කට මදි. නිස්සරණේ වෙන්නේ නැහැ ওই දෙක දැක්කට. ඇයි ඒ? උදයංගම වෙන ආස්වාදයේ රාග සම්පස්සේ. අත්ංගම වෙනවා රාග සම්පස්සේ නිරෝධේ. හැබැයි ওই ටික දැක්කට මදි. ওই ටික දැක්කට ආස්වාදයේ නිරන්තරයෙන් උදා වෙනවා. ඇයි ඒ? රාගානුසය දීලා තියෙන නිසා. එහෙනම් හිතේ රාගාංශය ඉදිලා තියෙන තාක්කල් සම්පස්සී සිද්ධ වෙන සම්පස්සේ සපජ්ජා වේදනා හේවත් ආස්වාදයේ සකස් වෙනවා. එහෙනම් ওই විදිහට යනකොට ආස්වාදයෙන් නිස්සරණය ලබන්න පුළුවන් ඉන්නේ කොහොමද? එහෙනම් ඒ උදා වෙන ආස්වාදේ දැන් උදයංගම වශයෙන් හට ගන්නා ආස්වාදයක් තියෙනවානේ. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහාන ආස්වාදී වශයෙන් දකි. දැන් ආස්වාදයක් නොතිබුණා නම් බුදු පියාණන් වහන්සේ අහනවා ආස්වාදයක් නොතිබුණා නම් සත්‍ය මේක ඇලෙනවද කියලා. ඒ සූත්‍ර දේශනාව ඔබට ඔක්කොම ඔය දහම් පත්‍රිකාව ඇතුළත් කරලා තියෙනවා. නොච අසාදු සූත්‍රය එහෙම. ආස්වාදයක් නොතිබුණා නම් සත්‍ය ඇලෙනවද ඒක? ආස්වාදී සතුටක් වින්දනයක් නොතිබුණා නම් සපක් නොතිබුණා නම් ආස්වාදී ඇලෙනවද සත්‍ය? නෑ. එහෙනම් ආස්වාදී සෝමනස්සාගත සුඛ වේදනාවේ යම්කිසි වින්දනයක් තියෙනවා විඳීමක් තියෙනවා. එහෙනම් උදයංගමේ අත්ංගමේ දැක්කපමණින් කෙනෙක් ආස්වාදයෙන් නිදහස් වෙනවද? නෑනේ. ඇයි ඒ? අත්ංගමයට හිත යොමු වෙන්නේ නැහැ. කුමක් හේින්ද? උදයංගමේ සැපයිනේ. අන්න නෝනින් බලන්න ඕනේ නා. උදයංගමේ සැපයිනේ. ආස්වාදී සැපයක් තියෙනවද? නෑ කිව්වම වැරදි. නැත්තම් මොකද ආස්වාදී කියන්නේ? ආස්වාදී සැපයක් තියෙනවා. එහෙනම් ඊ ආස්වාදය තුලින් නිස්සරණය වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ආස්වාදයෙන් නිදහස් වෙන්නේ කොහොමද? අන්න ඒකට මොකද කරන්න ඕන? දැන් උදයංගමේ දැක්කා. රාග සම්පස්යෙන් ආස්වාදී උදා වෙනවා කියලා දැක්කා. ඊළඟට ඒකම අමුතුවෙන් පෙන්ලා දුන්නේ නැතත් ඥානවන්තයන් නම් අත්ංගමයට ඒකම පේන. එහෙනම් රාග සම්පස්යෙන් නම් ආස්වාදී උදා වෙන්නේ. රාග සම්පස්ස නිරෝධයෙන් ආස්වාදී නිරුද්ධ වෙනවා කියලා. එහෙනම් අන්න උදයංගම අත්ංගම ආස්වාද දැක්කා. දැන් ওই තුන දැක්කට මදි. ඇයි ওই තුන දැක්කට මදි කියන්නේ? ඔය කාරණා තුන දැක්ක පමණින් කෙනෙක්ගේ හිත නිස්සරණයටපත් වෙන්නේ ආස්වාදයෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් තව මොකක්ද දකින්න ඕන? දැන් දකින්න ඕනේ මේ උදා වෙන ආස්වාදයේ ආදීනෝ ටික. අන්න ආදීනෝ දකින්න ඕන. ආදීනෝ දකින්නකොට අන්න අනිත්‍ය ලක්ෂණය ඔස්සේ දකින්න ඕනේ. ලක්ෂණ 9ක් වශයෙන්. දැන් ඔබට දීලා තියෙන විස්තර කලිනුත් දහම් පත්‍රිකාවේ වගේම දැන් අදත් දෙනවා දහම් පත්‍රිකාව. ඒ අන්නේ දහම් පත්‍රිකාවේ ලක්ෂණ 40 විග්‍රහ කරලා තියෙනවා. ආයේ අහන්නවත් ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. හරියට බැලුවොත්. කොහොමද ආස්වාදයේ අනිත්‍ය වශයෙන් දකින්නේ කියලා ඔන්න ඔබට අද දින දහම් පත්‍රිකාවේ අර කලින් පත්‍රිකාවට වඩා විස්තරාත්මකව ඇති. ඊළඟට ආදීනව දකින්නේ කොහොමද ආස්වාදයේ? ලක්ෂණ 9ක් වශයෙන් අනිත්‍ය ලක්ෂණය දකින්න ඕන. ඊළඟට දුක්ඛ ලක්ෂණ 25ක් වශයෙන් කොහොමද ආස්වාදයේ ආදීනව දකින්නේ කියලා විස්තරාත්මක විග්‍රහයක් එහි ඇති. මුළුවන් තරම් විස්තරයක් ඇතුළත් කරලා ලැබිච්ච කාල වේලාව අනුව තව ඉදිරියට බලාපොරොත්තු වෙන ඊටත් වඩා ගැඹුරු විස්තරයක් සහිත වටිනා දහම් පොතක් නිර්මාණය කරන්න. හැබැයි ඒක මගෙන් අදද හෙටද කිව්ටි අහන්න එපා. ඒකට කාලය ඕන. ඒකට ජීවත් වෙලා හිටියොත් අවස්ථාවක් උදා වුණොත් ඔබට හේතු තිබුණොත් ඒ පොත ඔබේ අතටපත් වේවි. නැතිවොත් කරන්න දෙයක් නැහැ. නමුත් දැන් ඔය මේ දෙන දහම් පත්‍රිකාවේ පුළුවන් තරමක් දුරට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණي අර
අනුලෝමක් ශාන්තිය සම්යත්ත න්යාමයේ දහම් පත්‍රිකාවේ තියෙනවට වඩා විස්තරාත්මකව අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරලා ඇති ලක්ෂණ 40ක් වශයෙන්. ඒ නිසා දැන් ඔබ දකින්න ඕන දැන් උද්‍යංගමයේ අත්ංගමයේ ආස්වාදය දැක්කට මදි. නිස්සරණේ වෙන්නේ නැහැ. නිස්සරණේ වෙන්නේ නම් මොකද වෙන්නේ? කියන ආස්වාදයෙන් නිදහස් වෙන්නේ නැහැ හිත. ওই ටික දැක්කට මදි. ওই ටික දැක්කට මදි. ආස්වාදයටමයි හිත යන්නේ. එහෙනම් ආස්වාදයේ හිත යන ස්වභාවය නතර කරගන්න. ආස්වාදයේම සිත විසින් ආස්වාදයේ සොයන මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න. ඒක තමයි නිස්සරණී කියන්නේ. ආස්වාදයේ සැරිසැරීම. ආස්වාදයේ සැරිසැරීමෙන් නිදහස් වෙන්න ඕන, මිදෙන්න ඕන. එහෙනම් දැන් මොකද කරන්න ඕන? ආස්වාදේ ආදීනව දකින්න ඕන. අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. අනත් ත්‍රිලක්ෂණයට අනුකූලව දකින්න ඕන ආස්වාදේ ආදීනව. දැන් ඒක දහම් පත්‍රිකාවේ තියෙන නිසා මම එකකට කියන්න යන්නේ නැහැ. තේරුමක් නැහැ නේ අපරාධයක් කාලය එතකොට. එහෙනම් අන්නේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අනුකූලව අර ආස්වාදයේ ආදීනව දකින්නකොට මොකද්ද වෙන්නේ? අන්න නිස්සරණයටපත් වෙනවා. නිස්සරණය කියන අවසන් ඵලය. මොකද නිස්සරණේ? ඒ ආස්වාදයෙන් නිදහස් වෙනවා හිත. ඒ ආස්වාදයෙන් හිත නිදහස් වෙනවා. ඒ ආස්වාදයෙන් හිත නිදහස් වෙනකොට මොකද වෙන්නේ? යෝ චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදන් නිස්සරණ. අන්න ආස්වාදයේ කෙරෙහි විදි චන්දරාගේ ක්‍රමානුකූල හිතින් දුර වෙලා යනවා. චන්දරාගේ හිතින් දුර වෙලා යනකොට මොකද්ද වෙන්නේ? ඔන්න බලන්න වෙන වැඩේ. චන්දරාගේ හිත ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගේ හිතින් නිදහස් වෙනකොට චන්දරාගේ දුරු වී යනකොට මොකද්ද වෙන්නේ? චන්දරාගේ කිව්වේ සංකල්පීය රාගයටම නම. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් එහෙම නෙක්ඛම්මය කියන්නේ. කාමෙන් වෙන්වීම. නෙක්ඛම්මයටමයි කිව්වේ චන්දරාග ප්‍රහාණය කියලා වෙන එකක් නෙවෙයි. චන්දරාගය කියන්නේ පොදු මාතෘකාව. සංකල්පීය රාගය කියන්නේ පුද්ගලික මාතෘකාව. අර පංචස්කන්ධය කියන්නේ පොදු මාතෘකාව. පංච උපාදානස්කන්ධය කියන්නේ පුද්ගලික මාතෘකාව. අන්න ඒ වගේ. පොදුවේ කියති පංචස්කන්ධය සත්‍යයක් වශයෙන් විග්‍රහ කරද්දී නැත්නම් යම්කිසි ආකාරයකින් එහි සංයෝජන සහිත සත්‍ය පිළිබඳව විග්‍රහ කිරීමේදී පංච උපාදානස්කන්ධය සියලු ඒ ලෝක සතුන්ට අයිති ස්කන්ධයන් ගැන විග්‍රහ කිරීමේදී පංචස්කන්ධය. ඒ විදිහට පොදුවේ විග්‍රහ කරද්දී චන්දරාගය සත්‍ය පුද්ගලයෙක් වශයෙන් විග්‍රහ වෙද්දී ඒ සිත් වලට ආවේනික රාගය හැටියට විග්‍රහ කරද්දී සංකල්පීය රාගය. එහෙනම් ওই චන්දරාග පහණං චන්දරාග විනය චන්දරාග පහණං ඉදන් නිස්සරණ. ඔය චන්දරාගයේ ප්‍රහාණය කියන්නේ සංකල්පීය රාගයේ ප්‍රහාණයමයි කියන්නේ කාමෙන් වෙන්වීම එහෙමත් නෙක්ඛම්මයමයි. නෝනින් දකින්න ඕන. එහෙනම් මොකද වෙන්නේ දැන්? කාමෙන් වෙන් වෙනවා දැන්. නෙක්ඛම්මයටපත් වෙනවා. එහෙම නැත්නම් චන්දරාගය හා සංකල්පීය රාගය දුරු වෙනවා. දැන් සංකල්පීය රාගය දුරු වෙන්න නෙක්ඛම්මේ වැඩෙන්න මොකද වෙන්නේ? ඒ සිත පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? පිරිසිදු හිතින් අර ලෝකේ ලෝකාරම්මන ස්පර්ශ වෙනවා. දැන් මොකද වෙන්නේ? රාග සම්පස්සේ එන්න දුර වෙලා යනවා. රාග සම්පස්සේ දුර වෙනකොට මොකද වෙන්නේ? නිරෝධේ හිත පිහිට. දැන් දිගටම පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සෝපායස නිරුද්ධාන්ති යමි තස කෙලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති නිරෝධෝ නිබ්බාන නිවනටපත් වෙනවා. අන නිවනටපත් වෙනවා. එහෙනම් ඒ නිවනටපත් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ආස්වාදයේ ආදීනෝ දකින්න ඕන. ආස්වාදයේ ආදීනෝ දකින්න කොටයි හිත නිස්සරණයටපත් වෙන්නේ. ඒ කියන්නේ ආස්වාදයේ සැරිසැරීමේ ක්‍රියාවලිය නතර වෙන්නේ. එතකොට තමයි චන්දරාගයේ ප්‍රහාණයටපත් වෙලා රාග සම්පස්සේ නිරුද්ධ වෙන්න පටන් ගන්න දිගටම. එතකොට තමයි දුක්ඛ ස්කන්ධය නිරෝධ වෙලා යන්නේ. බලන්න චක්‍රයක් මේක. ඒකයි පටිසමුපාදයේ චක්‍රයක් කිව්වේ. චක්‍රයක් වශයෙන් මේක සිද්ධ වෙන්නේ. මෙතන විග්‍රහ කරන්න කාලේ මදි වුණාට මෙතන ඇතුළත් වෙනවා අන්නර කියන අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත කියන පටිසමුපාද ධර්ම. ඔක්කොම ඇතුළත් වෙනවා මේක ඇතුළේ. මේක නිසා මේක වෙනවා, ඒක නිසා මේක වෙනවා. ඔහොම යන්නේ. ඔහොම ගිහිල්ලා කොහොම හරි නිස්සරණයටපත් වුනහම ඒ කියන්නේ ආස්වාදයේ නැවත සොයන්නේ නැති තත්ත්වයට එනකොට තමයි අර චන්දරාගයේ ප්‍රහාණයටපත් වෙලා ගිහිල්ලා නිරෝධේ හිත පිහිටන්න පටන් ගන්නවා. එතකොට තමයි ඒතං සන්තං ඒතං පණිතය යදිදං සබ්බ සංකාර සමුතෝ යනාදි වශයෙන් ඒ උතුම් වූ නිවන අත්දකින්න පටන් ගන්නෙ. නිරෝධය සාක්ෂාත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් අන්න උදයංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සරණ. ඔය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් ඔය දීපු දහම් පත්‍රිකාවල ඇතුළත් නිසා මම ඒ ගැන වැඩිදුරටත් විස්තර කරන්න යන්නේ නැහැ.
ඉතින් බුදු පියාණන් වහන්සේ උතන මතු කරන සූත්‍ර රාශියකුත් ඒ ආස්වාදයේ පිළිබඳව ආදීනව පිළිබඳව නිස්සරණය පිළිබඳව අතිශය වැදගත් සූත්‍ර දේශනා කිහිපයකුත් ඔය දහම් පත්‍රිකාවට ඇතුළත් කරලා තියෙනවා. ඔබ හොඳට ඒක විමර්ශන බුද්ධිය යුක්තව කියවා බලන්න. එතකොට ඔබට තේරෙයි සියලු යථාර්ථයන්. ඊළඟට තව පැත්තක් පෙන්ලා දෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණ ලෝකේ ආස්වාදයක් නොතිබුණා නම් ලෝකයා මේ සත්‍යය ලෝකයට ඇලෙන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ආදීනවයක් නොතිබුණා නම් ලෝකයා මේ ලෝකයේ කෙරෙහි කලකිරින්නේ නැහැ. සත්‍ය ලෝකයේ කෙරෙහි කලකිරින්නේ නැහැ. ලෝකෙහි නිස්සරණයක් නොතිබුණා නම් ලෝකයා මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ තුනම පවතිනවා හේතුඵල වශයෙන්. අන්න ඒකයි නුවණින් දකින්න ඕනේ. සියල්ල පටිසමුප්පන්නයි. සංකතයි පටිසමුප්පන්නයි. ශ්‍රේ ධර්මයි, වය ධර්මයි, නිරෝධ ධර්මයි, විරාග ධර්මයි. අවසානයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? මේ සියලු ආස්වාදයන්, මේ සියලු කාමයන් දුක වශයෙන් නුවණින් දකිමින්, එහි ආස්වාදයේම එහි ආදීනව මෙනෙහි කිරීමෙන් මේ සියලු සංසාර දුකෙන් සදාහටම නිදහස් වන්නට පුළුවන් බව. එහෙනම් ඒ උදෙසා ඔබට දෙන මහ වටිනා කර්මස්ථානයක් හැටියට ඔය දහම් පත්‍රිකාව අරගෙන අදින් පස්සේ ඔය කිව්ව කාරණා ටික හොඳින් නුවණින් සිහි කරමින් හැම මොහොතකම ආස්වාදේ ආදීනව දකින්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ආස්වාදේ ආදීනව දකින්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කිව්වට එකිනෙකාගේ ඒ ප්‍රඥාව යන ආදි වශයෙන් ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය නිසා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. අනේ කොහොමද ඔය ආස්වාදේ ආදීනව දකින්න කිව්වට මොනවද දකින්නද අපි? කොච්චර දුරකට දකින්න ඕනද? මොන ලක්ෂණ දකින්න ඕන කියලා. අදින් පස්සේ ඔබට මේ ප්‍රශ්නේ නෑ. මොකද ඔය දහම් පත්‍රිකාවේ ඒ ලක්ෂණ 40ම යම් තාක් දුරකට විග්‍රහ කරලා තියෙනවා. සූත්‍ර දේශනා ඇසුරෙන් උපුටා දැක්වීම තියෙනවා. ඒ නිසා ඔය දැනුම, ඔය අවබෝධය ඔබට හොඳටම ප්‍රමාණවත්. ඔබේ මේ උතුම් වූ නිවන් වඩා පූර්ණ කරගෙන යන ගමනේදී තව ඉදිරියට මේ අවසානී නොවි මේ ආරම්භයක් විතරයි. තව ඉදිරියේදී තව තවත් ඔය දහම් කාරණා තව තවත් ඔය විදිහට දහම් කාරණා ඔබට දහම් පත්‍රිකා වශයෙන් යන ආදි වශයෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් ඔය ආස්වාදයේ ආදීනවේ නිස්සරණය උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ මාතෘකා පිළිබඳව ඔය විග්‍රහය තමයි ඔබට කරන්නට තිබෙන්නේ. එහෙමනම් මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. මම හිතනවා වඩා හොඳයි කියලා මේ ආස්වාද ආදීනව උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීම. ඒ සම්බන්ධ ගැටලු විමසීම ඊළඟ සතියේට කල් දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ අහන ප්‍රශ්නෙට උත්තර ඒ පත්‍රිකාවේ තියෙන වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඒ පත්‍රිකාව කියවුවාම දැනට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව විසඳෙන්න පුළුවන්. විසඳෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා ඒ ප්‍රශ්න අපි ඉදිරි සතියට කල් දාලා මෙතෙන් පටන් අපි ඔබට තියෙන අනිකුත් දහම් ප්‍රශ්න වලට උත්තර දීලා මේ දහම් සාකච්ඡාව තව තවත් අර්ථවත් කරගන්න උත්සාහ ගමු. එහෙමනම් ඔබට හිතෙන්න පුළුවන් ඇයි ඒක කලින් දුන්නේ නැත්තේ කියලා. කලින් දුන්නා නම් එහෙම මම මේ දේශනාව කරන වෙලාවේ කරන්නේත් ඕක බල බල ඉන්නේ. එතකොට වෙන්නේ කියන ටික ඇහෙන්නේ නැතු යන්නේ. ඒ නිසා දේශනා අවසානයේදී හැම කෙනෙක්ම මතක ඇතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් print out එකක් ගන්න. හොඳයි. ඒකාන්තයෙන්ම මේ ආස්වාදේ ආදීනව දකිමින් නිස්සරණයටපත් වෙලා සදාතනික අමා නිවනින්ම සැනසෙනවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් කවුරු සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු